සම්මා සම්බුදු සරණයි පින්නන්ත හැම දෙනාටම අදත් හැමෝම සූදානම් වෙලා ඉන්නේ ජයමග ධර්ම දේශනාව සමග අපි දන්නවා සිකුරාදා දවස කියන්නේ අපේ වැදගත්ම දවස කියලා. ඒ තමයි සතියේ අපි කතා කරපු ධර්මකාරණා පිළිබඳව ප්‍රත්‍යවේක්ෂාවක් සිද්ධ කරන ආකාරය ගැන සාකච්ඡා කරන දවස. ඉතින් මේ දවසේ තියෙන වැදගත්කම මේ කාර්යයේ තියෙන වැදගත්කම නැවත නැවත කියලා දෙන්න ඕනේ. නැවත කියලා දෙන්න ඕනේ. ඒ මොකද එහෙම කියලා දෙන්නම වෙන්නේ අපේ ජීවිතය ඊටාම නිවැරදිව සකස් කරගන්න නම් අපේ ජීවිතය ඊටාම නිවැරදිව සකස් කරගන්න නම් අපි දැනගන්න ධර්ම කරුණු අනිවාර්යයෙන්ම ප්‍රායෝගිකව යෙදෙන්න ඕනේ. පුළුවන් හැටියකට ප්‍රායෝගිකව යෙදෙන්න ඕනේ. මම ඒක හැමදාම කියනවා. මොනවා හරි මූල ධර්මයක් ඉගෙන ගත්තාම අපි කියන්නේ නේද හැමදාම කියන්නේ අපේ පින්නන්ත අය දැන් ඔය උදාහරණේ හොඳට මතක හිටින්න ඕනේ. පුටුවක් හදන්න ඉගෙන ගන්නවා. පුටුවක් හදන විදිහ ගැන මේ මූල ධර්ම ඉගෙන ගන්නවා. මේ විදිහට තමයි කකුල හදන්නේ, මේ වගේ තමයි ඇඳ හදන්නේ, මේ විදිහට තමයි මේක සම්බන්ධ කරන්න කියලා ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නවා මෙන්න මේ උපකරණ වලින් තමයි මේක සකස් කරගන්නේ කියලාත් ඉගෙන ගන්නවා. ඉතින් එහෙම ඉගෙන ගන්න තත්ත්වයක කටයුතු කරද්දී අපිට පුළුවන්කමක් තියෙනවද ගුරුවරයෙක් නැතුව නැත්තම් මඟ පෙන්වන්නෙක් නැතුව ඕක හදන්න? එහෙම ඉගෙන ගන්න තත්ත්වයක ඉන්න ළමයෙකුට පුළුවන්කමක් තියෙනවද මඟ පෙන්වන්න නැතුව ඕක හදන්න? ඉතින් මඟ පෙන්වන්න නැතුව ඕක හදන්න ගියොත් ලොකු අමාරුවක වැටෙනවා. ඒක කරගන්න බැරි වෙනවා. අන්න ඒක නිසාවෙන් තමයි අපි අනිවාර්යයෙන්ම කරන්න ඕන තත්ත්වය තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ මේ ජීවිතයේ ධර්මය අවබෝධ කරගන්නකොට. අර හදන එක්කෙනාට අපි හිතන්න ඉගෙන ගත්ත කෙනාට මේක හදන්න ගියාම පළවෙනි වතාවේදී හදද්දී බොහොම අමාරු වෙනවා. කායෙන් හරි අහන්න වෙනවා මේ ඉගෙන ගත්තට මෙතන මෙහෙමයි කියලා. දෙවෙනි සැරේ හදන්න ගියාම අරිට වැඩිය ටිකක් පහසුවෙන් හදන්න පුළුවන්. ඔය විදිහට නුවණ තියෙන කෙනෙක් නම් 3 සැරයක් 4 සැරයක් විතර මේ විදිහට පුටුවක් හැදුවොත් ඊළඟ සැරේ කොටයක් දකින්නකොටම දන්නවා හරියටම එයාට මනසින් සංඥා එනවා. පින්වත්නි, මනසින් සංඥා එනවා. එයා ඉගෙනගත්ත දේ පිළිබඳව ඊට අදාළව ක්‍රියාව සිද්ධ කරන්න යනකොට මේක අපේ මනසේ ක්‍රියාකාරීත්වයක් විදිහට දකින්න ඕන අපි. ඒක අපේ මනසේ යටි පුරුදු වෙනවා කියලා කියන්නේ එහෙම එකක්. ඒවා අපි දකින්න ඕනේ උපකරණයක ක්‍රියාකාරීත්වය දකිනවා වගේ අපිට වෙන දේ පිළිබඳ අවධානයෙන් ඉන්න ඕනේ. එතකොට අපිට ජීවිතේ හුඟක් දේවල් විසඳ ගන්න පුළුවන්. නැත්තම් ජීවිතේ විසඳ ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ අපිට මේ සිද්ධ වෙන දේවල් අර්ථ දක්වලා තියෙනවා. ඒවැ මූලධර්ම තමයි ධර්මය කියලා කියන්නේ. එතකොට නිවන් දකින්නවා කියලා කියන්නේ නිර්මාණයක්. අපි නිර්මාණය කරගන්න ඕන දෙයක්. මොකක්ද මේ නිර්මාණය කරගන්න ඕනේ? මාර්ගහිත උපද්දවන්න ඕනේ. ඒ මාර්ගහිත උපද්දවන්න මේ මූලධර්ම දැනගෙන තියෙන්න ඕනේ. මේ උපකරණය භාවිතා කරලා සියලුම දුක් ඇති වෙන මුල් කපලා දාන්න ඕනේ. මොන උපකරණයද? මේ අපි ළඟ තියෙන උපකරණයේ තියෙන ක්‍රියාත්මක භාවය අධ්‍යයනය කරලා ඒක තුලින් අපිටම දුක් ඇති වෙන මුල් ටික කපලා දැමීම. ආය කවදාකවත් දුකක් ඇති වෙන්නේ නැති විදිහට. සියලු දේ සිද්ධ වෙන්නේ මෙනෙහි කරන ආකාරය අනුව. ඉතින් ඒකින්ද අපිට ඒ දේවල් දැනගෙන ඒ දේවල් කරදරකාරී නම් ඒ දේවල් වල තියෙන ප්‍රබලත්වය අඩු කරන විදිහ, ඊට පස්සේ ඒ දේවල් වල තියෙන යම් කිසි ආකාරයක ඒ දේවල් වල තියෙන ගැඹුර අවබෝධ කරගෙන ආය ඒ දේවල් යටපත් වෙලා යන්න විතරක් නෙවෙයි. එක පැත්තකින් යටපත් වෙලා යන්න ඒකට අපි කියන විස්කම්බන ප්‍රහාණය කියලා. ඒ කියන්නේ නරක දේවල් යටපත් වෙලා හොඳ දේවල් වලින්, හොඳ සිතුවිලි වලින් නරක සිතුවිලි යටපත් වෙලා එන්නෙම නැති ගානට පවත්වාගෙන යෑම. ඒ විදිහට මේ හිත සංසුන් කර ගැනීම. ඉන්පසුව අර
එන්ඩ තියෙන ස්වභාවය අධ්‍යයනය කරලා එහෙම පවත්වගෙන හරියටම සල්ල කර්මයක් කරනවා වගේ. ඇතුළේ කරදරකාරී වැඩ පිළිවෙලක් නම් තියෙන්නේ. ඇතුළේ තියෙන්නේ කරදරකාරී වැඩ පිළිවෙලක් නම් අන්න ඒ වැඩපිළිවෙල මොකද අපි කරන්නේ මේ ශරීරයේ ඇතුළේ තියෙන අපි හිතමු ගෙඩියක් කියලා. එහෙම එකක් තියෙනවනේ. දැන් මේක කරදරයක් එන්න මේක ලොකු වෙලා අනිත් ඉන්ද්‍රියන් වලටත් සාර්ථකව ක්‍රියාත්මක වෙන ඉන්ද්‍රියන් වලට හානි කරමින් මේක ලොකු වෙනවා. ඉතින් ඒකින්ද මොකද කරන්නේ? වද විඳගෙන මේක සල්ල කර්මයකට භාජනය කරන්න ඕන. ඉතින් මොකද කරන්නේ? ඉස්සෙල්ලාම කරන්නේ සිහි නැති කරවන එක. අන්න ඒ වගේ තමයි මේ දඟලන, නලියන, හිතේ තියෙන මේ අපිටම හානි කරන වැඩපිළිවෙල අයින් කරන්න ඉස්සෙල්ලාම සිහි නැති කරන්න ඕනේ. ඒ කියලා කියන්නේ දඟලන, නලියන ගතිය සිහි නැති කරපුවාම වෙන්නේ ශරීරයේ දඟලන, නලියන ගතිය අයින් වෙන එකනේ. එතකොට අරක අයින් කරලා දාන්න ලේසි. මොකද්ද කියලා හොයාගන්නත් ලේසි. කොතනද මේක තියෙන්නේ කියලා අනුමාන වශයෙන් ඔය ස්කෑන් කරලා එහෙම බලාගත්ත දේවල් ඉතින් ශරීරය විවර කරලම බලනවා. ඒ වගේමයි හරිද? කලින් අනිත් එක තමයි දැන් මේ විවර කරලා බලන්නේ කලින් අධ්‍යයනය කරලා තියෙන අය වෛද්‍යවරු. එහෙම නැති කෙනෙක් එහෙම මේ ශරීරය විවර කරන්න ගියොත් එහම ආය කවදාකවත් උපද්දවන්න හම්බෙන්නෙත් නැහැ. ඇත්තටම ඒ වගේමයි. කලින් අපි මේ මූලධර්ම දැනගන්න ඕනේ. හිතේ මූලධර්ම දැනගන්නවා. හිතේ මූලධර්ම දැනගෙන ඒවම භාවිතා කරලා මොකද කරන්නේ? සිහි නැති කරනවා කියලා කියන එකට උපමා කරන්න පුළුවන්කම තියෙන්නේ විස්කම්බන වශයෙන් ප්‍රහාණය කරගන්නවා කියන එක. ඒ කියලා කියන්නේ අකුසල් නැగిලා එන හිතේ ඒ අකුසලයන් කුසලයෙන් යට කරගෙන අකුසලයට එන්න දෙන්නේ නැතුව කුසලයේ විතරක් ඉස්මතු කරලා තියාගන්නවා. හැබැයි යට අකුසලයේ හැදෙන ගතිය තියෙනවා, සම්පූර්ණ විස බීජය තියෙනවා, ගෙඩිය තියෙනවා. ඊට පස්සේ මේ හිත දිහා බලනවා. බලන්න ගියාම මෙහි ක්‍රියාකාරීත්වයන් තමන්ගේ තුලින් අත්දකින්නවා කියන්නේ මේ කියන්න හදන්නේ. එහෙම කරන්න ගියාම කලින් නුවණ ඕන වෙනවා, දැනගත්ත දේවල් ඕන වෙනවා. මේ දැනගත්ත දේවල් මේ තියෙන්නේ මේ දේවල්, මේ තියෙන්නේ මේකයි මූලික වෙලා තියෙන්නේ, මේකයි මූලික වෙලා තියෙන්නේ කියලා අන්න එහෙම දැනගත්ත දේවල් පිළිබඳව අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එතකොට ඔය විදිහට අපිට පුළුවන් ඉදිරිය තව බොහෝම දුරට තේරුම් අරගෙන ඉදිරිය සකස් කරගන්න බොහෝම හොඳට. මොකද මේ දේවල් ආයේ එන්නේ නැති විදිහට කියලා තවත් දැනගත්තේ නැති දේවල්, හිතේ තියෙන ස්වභාවයන්, හිත ක්‍රියාත්මක වෙන ආකාරය, ජීවිතේ නිවැරදි කරගන්න ඕන දේවල් ඔක්කොම දැනගන්න පුළුවන්. තමන්ගේ තුලින් දැක ගන්න පුළුවන් මේ ක්‍රියාකාරීත්වයන්. ඉතින් එහෙම කරලා බොහෝම වශයෙන් උත්සාහ කරාට පස්සේ වැරදි තැන් නිවැරදි කරගෙන දුක් ඇති වෙන දුක් මුල් ටික කපලා දාලා සම්පූර්ණයෙන්ම සහ මුලින්ම ගලවලා දානවා වගේ, ගෙඩියක් සහ මුලින්ම අයින් කරලා දානවා වගේ අපිට පුළුවන්කම තියෙනවා පින්වත්නි ආය කවදාකවත් දුක් ඇති වෙන්නේ නැති විදිහට මේ හිත සකස් කරගන්න. ඉතින් ওই ටික තමයි මේ අපි කරන්න ඕන කරලා තියෙන්නේ. ඇත්තටම ඒකින්ද හැම වෙලේම අපි හිත ගැන චුට්ටක් විමසිල්ලෙන් ඉන්න ඕනේ. එහෙම විමසිල්ලෙන් ඉඳලා ටික හරි අපේ හිතේ මේ සිද්ධ වෙන ක්‍රියාකාරීත්වයන්, අපේ සිතේ මේ සිද්ධ වෙන ක්‍රියාකාරීත්වයන් ටික හරි මොකද කරන්න ඕනේ? ඇති කරගන්න ඕනේ. ඉතා හොඳින්ම ඇති කරගන්න ඕනේ ටික හරි අපේ ක්‍රියාකාරීත්වය නිවැරදි වෙන මානසිකත්වයක්. ඒකමයි හොයන්න ඕන. මොකද්ද මම කිව්වේ? අපේ ක්‍රියාකාරීත්වය නිවැරදි වෙන මානසිකත්වය. අර ඒක ක්‍රියාත්මක වෙන විදිහට අර පුටුව නිවැරදිව හදන්න මානසිකත්වයක් හැදුනා කියලා කිව්වේ ඒ විදිහ එකක්. හරිද? ඒ කියන්නේ ටික හරි පුරුදු කරා එයා. ඉගෙනගත්ත මූලධර්ම වඩුමඩුවේදී ප්‍රායෝගික භාවිතයට ගත්තා. ඒ වගේ අපේ හිත ගැන අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම හිත ගැන තියෙන විස්තරයක් තියෙන්නේ. රූප, චිත්ත, චෛතසික සහ නිර්වාණය කියන පරමාර්ථ ධර්ම 4 කියලා කියන තැන රූපය කියලා කියන්නේ ඇත්තටම මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ධාතු 4න් හටගත්ත නිස්සත්ත්ව නිජීව ස්වභාවයේ තියෙන එක්තරා ක්‍රියාකාරීත්වයක්.
ඒ පිළිබඳව අධ්‍යයනය කරන්න ඕනේ. ඊට අමතරව තියෙන චිත්ත චෛතසික කියලා කියන්නේ සම්පූර්ණ චිත්ත චෛතසිකයන් වල තියෙන නීති රීති ටික තමයි. වේදනා සංඥා සහ ඉතිරි චෛතසික ධර්මයන් ටික සහ සිත් ටික පිළිබඳව සියලුම විස්තර ටික තමයි මේ ධර්මයේ අඩංගු වෙන්නේ. ඉතින් ඒ වාගේ මූලධර්මات එක්ක ඉගෙනගෙන ඒ ඉගෙනගත්ත දේවල් අපේ ජීවිතයට එකතු කරගන්න ඕනෑ කමක් තියෙනවා හැම වෙලේම වගේ. උසස් කුසලයක් සිද්ධ වෙන්න අපි උදාහරණයක් විදිහට කිව්වොත් දැන් මේ සිහිය නුවණ වීරිය ගැන මේ සතියේ කතා කරා වගේ අපි ඊළඟ සතියේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අභිධර්මයේ තියෙන එක කරුණක් ජීවිතයට එකතු කරගන්න ආකාරය පිළිබඳව. අපි ජයමග දේශනා මාලාවේ ඒ විදිහට කරන්නේ ඒ තමයි ලබන සතියේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ සෝමනස්ස සහගත අසංකාරික ඥාන සම්ප්‍රයුක්ත කියන කරුණු තුන අපේ ප්‍රායෝගික ජීවිතයට යොදා ගන්නකොට මොකක්ද වෙන්නේ කියලා. ඉතින් මේ සතියේත් කතා කරපු දේවල් වල තියෙන පුදුම සමානකමක් අපිට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ මොකද මම මෙහෙම කිව්වොත් මේක තවදුරටත් අපේ පින්වන්ත අයට ජීවිතයට එකතු කරගන්න පුළුවන් වෙයි. සාමාන්‍ය ජීවිතයේදී මේ කරුණු එකතු කර ගැනීමමයි සාමාන්‍ය ජීවිතයේ මේ කරුණු එකතු කර ගැනීමමයි ලෝකෝත්තර තත්ත්වයකට පත් වෙන්න ගියාමත් ඕන වෙන්නේ. ඉතින් සිහිය නුවණ වීරය කියන එක මේ නිවන් දැක්කට පස්සේ තියෙන එකක් නම් සතිපට්ඨාන දේශනාවේ සිහිය නුවණ වීරය කියන එක මුලදිම කමඨහන් වඩද්දිම කලින්ම ඉද බික්කවේ බික්කු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා. ආතාපි කියන්නේ වීරයට, සම්පජාන කියලා කියන්නේ නුවණට, සතිමා කියන්නේ සිහියට. එතකොට වීරය නුවණ සිහිය කියන දේවල් මේ දේවල් මුල ඉඳන්ම තියෙන්න ඕන, වර්ධනය වෙන්න ඕනේ. ඉතින් අපේ සාමාන්‍ය ජීවිතයේ යහපත් අරමුණු තියෙනවනේ. යහපත් අරමුණු වලට යන්න ගියාම ඒ යහපත් අරමුණු වලට වැඩිය අයහපත් දේවල් වලට හිත පෙළඹෙනවා වැඩි. කෙනෙකුට ඉතාම යහපත් විදිහට ලෞකික ජීවිතයේ නොයෙකුත් දේවල් ගොඩනගා ගන්න. දැන් අපි උදාහරණයක් විදිහට අධ්‍යාපනය ලබන ළමයෙක් ගත්තොත් එහෙම හරියට අපි හිත සකස් කරලා දීලා නැත්නම් අපේ පින්නත් මේ දරුවාට මොකද්ද වෙන්නේ? යහපත් යහපත් ක්‍රියාවක් අධ්‍යාපනය කියලා කියන්නේ අධ්‍යාපනයට වැඩිය සාමාන්‍ය ජීවිතයේදී හිත අනිත් දේවල් වලට බර වෙලා යනවා වැඩි. වැරදි කරන දේවල් වලට, සමාජයේ තියෙන වැරදි දේවල් වලට හිත බර වෙලා යනවා වැඩි. ඒක හැටියක්. එතකොට යහපත් දේවල් වලට හිත අර අයහපත් දේවල් වලින් මුදවලා යහපත් දෙයට හිත යොමු කරන්න ගියාම ඊටාම යහපත් දෙයක් තමයි නිවන් දකින්නවා කියන එක. ආය තවත් ලෝකේ තියෙන උතුම්ම යහපත් දේ තමයි නිවන් දකින්නවා කියන එක. ඒ නිවන් දැකීම සඳහා කල යුතු යම් මූලික දේවල් ටිකක් හෝ සාමාන්‍ය දේවල් ටිකක් තියෙනවා නම් ඊට සමාන්තරව අපිට අර්ථ දක්ව ගන්න පුළුවන් ලෞකික ජීවිතයේ යහපත් දෙයටත් ඒක කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ නිවන් දැකීම සඳහා වූ සිහිය නුවණ වීරය කියලා කියන එක අතිමහත් වූ ප්‍රබලත්වයක් තියෙන දේවල්. ඒ වගේම අධ්‍යාපනය සාර්ථක කර ගැනීම සඳහා වන අරකට සාපේක්ෂව අරවම නෙවෙයි ඒවා කියලා ගන්න බෑ. මොකද අධ්‍යාපනය කියන එක ලෞකික දෙයක්. එතකොට එතනදී ආතාපි සම්පජානෝ සතිමා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණාව නෙවෙයි. නමුත් ඊට සමාන්තරව අපිට ඊට වඩා බොහොම අවම ප්‍රමාණයක් සිහියෙන් අධ්‍යාපනය ලැබීම පිළිබඳව, අධ්‍යාපනයෙන් තමන් ලබන සාර්ථකත්වය පිළිබඳව සිහියෙන් නුවණින් සහ වීරයෙන් කටයුතු කරන්න ඕනේ. එන්න එපමණකට අධ්‍යාපනය සාර්ථක කරගන්න අවශ්‍ය කරන සිහිය නුවණ වීරය කියන එක අර්ථ දක්වගෙන ඒ අනුව තමන්ගේ ජීවිතය අරගෙන ගියොත් ඒ අරමුණට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අරමුණට යන්නට හැකියාවක් නැහැ. එහෙම නැත්නම් ඒ අරමුණට යන්න හැකියාවක් ඇත්තේ නැහැ. ඉතින් මේ ඔන්න ඔය විදිහට අපි අපේ ජීවිතය ගැන ගොඩාක් හිතන්න. ගොඩාක් කල්පනා කරන්න ඕනේ අපේ ජීවිතය පිළිබඳව. හැම වෙලේකම වගේ මේක නිවැරදිව, ඊටා නිවැරදිව අපිට අපි සිද්ධ කරගන්න ආයෝජනයක් තමන්ගේ ජීවිතය සුවපත් කරගන්නටම ඕනේ. මොකද අපි ගත කරන හැම නිමේෂයක්ම කවදා හරි දවසක නිවනට හේතු වෙන විදිහට ගත කිරීමක් වෙනවා අපේ පින්නත්නි. මේ කාරණා පුහුණු කරොත්, මේ කාරණා පුහුණු කරන්න ඕනේ.
ඒකට තමයි මේ ප්‍රත්‍යවේක්ෂාව කියන එක ඕන වෙන්නේ. ඊළඟ සතියේ අපිට තවත් ඉතාම වැදගත් කාරණාවක් මේ අභිධර්මයේ තියෙන කාරණාවක් සිතක තිබිය යුතු උසස් සිතක තිබිය යුතු අංග ටික කොහොමද අපි ප්‍රායෝගිකව භාවිතා කරගන්න කියන එක කතා කරනවා කියලා මම ආයෙසරයක් වුණ මතක් කරා. ඒ සඳහා පුහුණු වෙන්න ඒවා ගැන හොයලා තියන්න දැම්මම කරුණු. එතකොට අපිට ලේසි මාත් එක්ක එකතු වෙලා මේක ප්‍රායෝගික යෙදීමකට යන්න. ඉතින් දැන් අද බලමු අපි ප්‍රත්‍යවේක්ෂාව සිද්ධ කරගන්නේ කොහොමද කියලා. ඕනම දෙයක් ගැන අපි පුහුණු වෙන්න ඕනේ. ඕනම දෙයක ක්‍රියාකාරීත්වය පිළිබඳව නැත්තම් ඒ මොනවා හරි ඇත්තටම දැන් අපි හිතමුකෝ ආයතනයක්. එහෙම නැත්තම් සමිතියක්. එහෙම නැත්තම් පවුලක්. හරිද? මේ හැම දෙයකම තියෙනවා නිවැරදිවම කටයුතු කරන්න ඕන දියුණුව සඳහා කටයුතු කරන්න ඕන ආකාර වගේක්. මේවා හොයන්න ඕන. අන්න ඒක තමයි නුවණ කියලා කියන්නේ. ඒතර දැන් තමන් ගෘහමූලිකයෙක් විදිහට නිවසක ඉන්න තාත්තෙක් නම් තමන් යම්කිසි කණ්ඩායමක නායකයෙක් නම් අපි හිතමුකෝ දරුවෙක්. ඒ දරුවා මොකක් හරි සමිතියක සභාපති කෙනෙක් වෙලා ඉන්නවා. එහෙම නැත්නම් අධ්‍යාපනය ලැබනවා නම් මොකක් හරි ශාස්ත්‍රයක් පිළිබඳව ඕනම දෙයක් කියලා කියන්න පුළුවන් බය නැතුව යහපත් දෙයක්. ඕනම සමාජ සම්මත යහපත් දෙයක් කරන්න නම් පළවෙනියෙන්ම ඒක පිළිබඳව ඒ කරන කාරණාව පිළිබඳව ඉතාම හොඳින් කරුණු දැනගන්න ඕන, අධ්‍යයනය කරන්න ඕනේ. ඒ දේ සාර්ථක කරගන්න මොනවද කරන්න ඕනේ? ඒ දේ අසාර්ථක වෙන්න හේතු වෙන්නේ මොනවාද? ඒ විදිහට වඩා සාර්ථක වෙන්න මොනවද වෙන්න ඕනේ? අසාර්ථක වීම කවදාකවත් ඇති නොවෙන්න ක්‍රමවේද සකස් කරන්නේ කොහොමද? මේ හැම දෙයක් ගැනම අපිට පුළුවන්කම තියෙන්න ඕනේ ජීවිතයේ යහපත්ම තත්ත්වයකට පත් කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල තමන් තුළින් නිර්මාණය කරගන්න. ඉතින් එහෙමනම් ඔය විදිහට අපිට පුළුවන්කම තියෙනවා අපේ ජීවිතයේ නිවැරදි තැනට ඉතා නිවැරදි තැනට තමන්ගේ ජීවිත අරමුණු තියෙනවනේ. ඒ අරමුණු කරපු දේවල් අරගෙන එහි ජයග්‍රාහීම ඉලක්කයට යන්න මම මොනවද කරන්න ඕන කියලා ලයිස්තුගත කරගන්න ඕනේ. කරුණු එකතු කරගන්න ඕනේ. ඒකේ එහෙම කරුණු එකතු කරගන්න ගියාම ඒ ශාස්ත්‍රයට අදාළ ප්‍රවීණයෝ ඉන්නවා. අන්න ඒ ශාස්ත්‍රයට අදාළ ප්‍රවීණ අය ගැන අපි ඉතාමත්ම හොඳින් ඒ ශාස්ත්‍රයට අදාළ ප්‍රවීණ අය ගැන අපි ඉතාමත්ම හොඳින් හදාරන්න ඕනේ. හදාරලා ඒ අයව සම්බන්ධ කරගන්න ඕනේ. ඒ අයගෙන් අත්දැකීම් ලබා ගන්න ඕනේ. ඉතින් කරුණු ඒක රාශී කරගන්න ඕනේ. පළවෙනියෙන්ම අරමුණක් තියෙන්න ඕනේ මම මේට අදාළ කරුණු නැත්තම් නුවණ වර්ධනය කරගන්නවා කියලා. ඊළඟට දැන් එතකොට දැන් මම මෙහෙම කියද්දි බලන්න ඔය ප්‍රත්‍යවේක්ෂාව කියලා කියන්නේ එකයි. තමන්ගේ මොකක් හරි ජීවිතේ මොනවා හරි දෙයක් කරන්න ඉන්නවන්න යහපත් දෙයක් ඒ පිළිබඳව මම කරුණු හෙව්වද? අද කාලේ වෙනදට වැඩිය කරුණු හොයාගන්න හරීම ලේසි. ඉතාමත්ම පහසුයි අවශ්‍ය කරන කරුණු සම්පාදනය කරගන්න ලොකු පහසුවක් තියෙනවා. එහෙනම් ඊළඟ කාරණාව බලමු අපි. දෙවැනි කාරණාව තමයි මේ එකතු කරගන්න කරුණු. අපේ ජීවිතයට අපි එකතු පාදා කරගන්න කරුණු භාවිතා කරගන්න අපි නිබඳව ඒකට අවශ්‍ය කරන ශක්තිමත් හිතක් නිර්මාණය කරගන්න ඕනේ. ඒ තමයි අපිට නොයෙකුත් ආකාරයක දැන් අර කලින් කතා කරපු අරමුණට යන්න බාධා කරන සිතුවිලි හමුවේ මොනවද? ඕනම අරමුණකට යන්න බාධා කරන සිතුවිලි තමයි සමාන්තරව ගත්තොත් කාමච්ඡන්ද නැත්තම් ඒ අරමුණට අදාළ නොවන වෙනත් අරමුණු පිළිබඳව කාමච්ඡන්දයට සමාන්තර කරුණු නැත්තම් මට චෝදනා කරයි මං කාමච්ඡන්දය අලුතෙන් අර්ථ දක්වනවා කියලා නෑ. නිවන් දකින්න බාධා කරන කරුණු අතර තියෙන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා කියන පංච නීවරණ ධර්මයන්. එතකොට ඒ කරුණු වලට සමාන්තරව අපි යහපත් ලෞකික අරමුණට බාධා කරන්නේ අනිත් නොයෙකුත් දේවල්, වැරදි දේවල් පිළිබඳව තියෙන කැමැත්ත, වගේම තරහා යන ගතිය,
ඊළඟට හිත හැකිලිලා තියෙනවා වගේ තියෙන තීන මිද්දය ඒ කියන්නේ වැඩක් කරගන්න නැතුව කාර්යක්ෂම ගතිය නැති වෙලා හිතේ හැකිලිච්ච ස්වභාවය තියෙන තීන මිද්දය ඊළඟට උද්දච්ච කුක්කුච්ච කියලා කියන හිතේ නොසන්සුන් ගතිය සහ කළ යුතු දේවල් කරේ නෑ නොකළ යුතු දේවල් කරා කියලා තියෙන පසුතැවිල්ල. හරිද? කළ යුතු දේවල් කරේ නෑ නොකළ යුතු දේවල් කළා කියන පසුතැවීම සහ විචිකිච්ඡා කියන සැකය. හරිද? එතකොට සැකය කියන එක හරිම ප්‍රබලයි. මොකද තමන් කරන දේ ගැන තමන්ට සැකයි. මේ කරොත් හරියයිද දන්නේ නැහැ. මේ ඔක්කොම වෙන්නේ අර නුවණ හරියට නැති හින්දා. අපි මොකක් හරි වැඩක් කරගෙන යනකොට මේ දේ කරොත් හරියයිද දන්නේ නැහැ කියලා. මේ දේ කරොත් හරියයිද දන්නේ නැහැ කියලා අපිට ගැටලුකාරී තත්වයන් උදා වෙන්නේ. මේ දේ කරොත් හරියයිද දන්නේ නැහැ කියලා ගැටලුකාරී තත්වයන් උදා වෙන්නේ ඊටාම පැහැදිලිව. හරිද? ඊටාම පැහැදිලිව මේ හරියට නුවණ නැති හින්දා. නුවණ තියෙන කෙනෙකුට මේ දේ කරොත් මේ දේ වෙනවා. මේ දේ කරොත් මේ දේ වෙනවා කියලා නුවණ තියෙන කෙනෙකුට ඊටාම පැහැදිලිව කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි නුවණ නැති කෙනෙකුට නම් ඒක කරන්න හැකියාවක් නැහැ. ඉතින් මේ විදිහට අපේ පැත්තෙන් අපි කරන්න ඕන දේවල් නොකරන්න ඕන දේවල් හරියටම දැනගෙන ජීවිතයේ සකස් කරගන්න යනකොට අපිට පුළුවන්කම තියෙන්න ඕනේ සිහිය කියන එක. ඒ කරන්න ඕන නොකරන්න ඕන දේවල් දැනගත්ත දේවල් පිළිබඳව නිබඳව අර කාමච්ඡන්ද වගේ වෙනත් දේවල් වලට ඇතිවන කැමැත්ත නැත්නම් තරහා එතකොට තීන මිද්දේ වගේ දේවල් අභිබවා අර හැඟීම ප්‍රබල කරගන්න ඕනේ. ඒකට තමයි සිහිය කියලා කියන්නේ කියන එක අපි කතා කරා. ඒක යෙදෙන්න ඕනේ ප්‍රායෝගික ජීවිතේ. දැන් බලන්න මම එහෙම කරගන්නවද? හැම වෙලේම බලන්න මම වැඩක් කරද්දී කොච්චර මාව ආපස්සට ඇදෙනවද? බලන්න මේ දැන් බලන්න මේ දේශනා ඉවර වෙලා පොඩි වෙලාවක් අරගෙන මගේ ජීවිත අරමුණු ටික සතියකට එක සැරයක්වත් දවසකට එක සැරයක් නම් කොච්චර වටිනවද? දවසකට එක වතාවක් නම් කොච්චර වටිනවද? ඉතින් එහෙමනම් මේ කරුණු අපි දවසකට එක වතාවක් හෝ අනිවාර්යයෙන්ම බැලිය යුතුව තියෙනවා. කොහොමද මොනවද අධ්‍යයනය කරන්නේ මොනවද බලන්නේ කියලා බලන්න අනිවාර්යයෙන්ම අනිත් පැත්ත හැරිලා බලන්න ඕනේ. මගේ ජීවිතේ මං ජය ගන්න බලාපොරොත්තු වෙන ඉලක්ක වගේක් තියෙනවා. ඒ පිළිබඳව මං දැනුවත්ද හරියට? දැනුවත් ටික පිළිබඳව හරි මට ප්‍රබල හැඟීම් තියෙනවද? මම යහපත සිද්ධ කරගන්න ඕනේ කියලා දැනුවත් වෙලා ඉන්න ටික ගැන ප්‍රබල හැඟීම් මට තිබේද කියලා විමසලා බලන්න. එහෙම විමසලා බලපුවාම අපිට තේරෙයි. අපිට හොඳටම තේරෙයි කොච්චර නම් මන් දැනුම අඩුවද ඉඳලා තියෙන්නේ. ඒ වගේම තියෙන දැනුම ටිකවත් ක්‍රියාත්මක වෙන්නේ කම්මැලිකමට මාව යට වෙලා ගිය අවස්ථා ඊයේ රාත්‍රියේ ඊයේ සන්ධ්‍යාවේ ඊයේ උදේ පෙරේදා නැත්තම් ගිය සතියේ මං කොච්චරනම් කම්මැලිකමට යට වෙලා හිටියද? ඒ යට වෙලා හිටියේ හේතු ඇතුව. මං මේ සාර්ථකව මේ කාරණාව නිම කරන්න අවශ්‍ය කරන හැඟීම ප්‍රබල කරලා නැහැ කියලා ප්‍රත්‍යවේක්ෂා කරලා ඊළඟ සතියේ ඒ දේ නොවෙන්න තද අදිෂ්ඨානයක් විතරක් අරගෙන හරියන්නේ නැහැ. මොනවා හරි දෙයක් වැරදෙනකොට තද අදිෂ්ඨානයක් විතර අරගෙන හරියන්නේ නැහැ භෞතික ලෝකේ පවා. උයන්ඩ ගිහිල්ලා වැරදුනා නම් ඊළඟ සැරේ වරද්දන්නේ නැහැ කියලා අදිෂ්ඨානයක් ගන්න නම් වරද්දන්නේ නැති විදිහ දැනගෙන තියෙන්න ඕනේ. වැරදුනේ මොකද කියලා දැනගෙන තියෙන්න ඕනේ. එහෙම නැත්තම් බෑ. ඉතින් අන්න ඒ වගේ මේ සිහිය ඊළඟට ඒ කියන්නේ අපිට එන ඒ ප්‍රබල සිතුවිල්ල පිළිබඳව අපි සැලකිල්ලෙන් ඉන්න ඕනේ. ඒක කිව්වේ හිත දිහා බලාගෙන ඉන්න කියලා. හිත මහා පුදුම විදිහට හැසිරෙන්නේ. අද යමක් පාලනය කරන්න මට තියෙන මම පුරුදු කරගෙන තියෙන යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා නම් අද මාව පාලනය කරගන්න මම හොඳට අධ්‍යයනය කරලා බලන්න හෙට ඒකෙන් මාව පාලනය කරගන්න බැරි වෙන මට්ටමකට පත් වෙනවා. මොකද අකුසල වෙනස් වෙලා. දැන් ඔය කියනවානේ මේ කොවිඩ් වෛරසය ගැන කියනකොට කියනවානේ ඒක හැඩ ගැහෙනවා කියලා බෙහෙත් වලට යම් කාලෙන් කාලයට එක එක විදිහට හැඩ ගැහෙනවා කියලා. ඉතින් ඒක වෙනස් වෙනවා. ඒක වෙනස් වෙනකොට මෙහි ප්‍රතිකාර හොයාගන්න උත්සාහ කරන කට්ටිය ලොකු අමාරුවක වැටෙනවා. මොකද ඔක්කොම කරනකන් ඉඳලා අරයා වෙනස් වෙලා. ඒ වගේ අපි
යම් යම් කුසලතාවයන් වර්ධනය කරගෙන අපේ අකුසලයන් යට කරගන්නකොට ඊළඟ වතාවේ අකුසලේ එන ආකාරයට වෙනස් වෙලා එන්නේ. එනකොට අපිටම තේරුම් ගන්න පුළුවන් ඊයේ මාව පාලනය කරන්න මම පාවිච්චි කරපු මම භාවිතා කරපු ක්‍රමවේද අභිභව අකුසලේ නැගෙනවා. මේ ඔක්කොම තේරෙන්නේ අකුසලයත් එක්ක සටන් කරන මිනිහෙකුට. කොවිඩ් වසංගතයට ප්‍රතිකාර හොයන මේ වෛරසයත් එක්ක ඒකේ ක්‍රියාකාරීත්වයන් අධ්‍යයනය කරන කෙනෙකුට තමයි ඔය කියන කාරණාව තේරෙන්නේ. එයාලා තමයි අපිට කියන්නේ මේක වෙනස් වෙනවා කියලා. අපි මොනවද දන්නේ නැහැ. නේද? ඒ වගේ අපේ හිත ගැන ගවේෂණය කරොත් තමයි අපිට තේරෙන්නේ හිත ගැන හැවිල්ලෙන් හිටියොත් එයා පාලනය වෙන ආකාරය ගැන එයා පාලනය වෙන්න ඕන විදිහ ගැන හැවිල්ලෙන් හිටියොත් තමයි එහෙම හැවිල්ලෙන් ඉන්න ගවේෂණය කරන කෙනාට තමයි තේරෙන්නේ හිතේ හැසිරීම පිළිබඳව. ඉතින් එහෙම දන්න කෙනා ඊළඟ දවසේ හොයාගන්න වෙනවා මේකට කොහොමද මෙයාට කොහොමද. දැන් හිතත් එක්ක කරන මේ ගනුදෙනුව හරිම අමාරු ගනුදෙනුවක්. හරිද? හිතත් එක්ක කරන මේ ගනුදෙනුව හරිම අමාරු ගනුදෙනුවක්. ඉතින් ඒක ගැන අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. සැලකිලිමත් වුණොත් අපිට පුළුවන් මේ කියන කාරණාවෙන් හරියටම ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. දැන් අපි බලමු ඔය දෙකටම වඩා වීරය කියන එකත් කොහොමද? දැන් ඔය කිව්ව කාරණාව තියෙනවනේ දැන්. ඒ කියන්නේ නීවරණ ධර්ම යටපත් වෙලා අපි කුසලය උඩින් තියාගෙන අර නරක දේවල් යටින් තියාගෙන එන්න දෙන්නේ නැතුව නවත්තගෙන ඉන්න අවස්ථාව ගන්නකො මැද අවස්ථාවක් නේක. එතකොට එතන තියෙනවා යම්කිසි කුසලයක්. හරි එතන තියෙනවා යම්කිසි ශක්තියක් යම්කිසි තමන් කරගෙන යන වැඩපිළිවෙලක්. ඒ වගේම බුරබුරා නැගෙන ගතියක් යටින් තියෙනවා. ඒ කියන්නේ පරණ තිබ්බ දුර්වලතා අපි දන්නවා අපි දුර්වලතා හදාගත්තාම පරණ දුර්වලතා ආයෙ නැగిලා එනවා. සමහර කාලවල වල අපි හරි සාර්ථකව කටයුතු කරගෙන ගියට සමහර කාලවල වැටිලා වගේ ඉන්න ගතියක් තියෙනවා. ඉතින් ඒ වගේ මේ මැද තැන ගත්තේ එකයි මම යම් කිසි කෙනෙක් කොහොම හරි කරලා තමන්ගේ ප්‍රායෝගික කරගෙන යන වැඩ ලෝකෝත්තර හරි ලෞකික හරි දියුණුව සඳහා එයා එක මැද තැනක ඉන්නවා කියන්නේ එයාට හොඳ දක්ෂතාවයක් වර්ධනය කරන් තියෙනවා හිතේ. නමුත් යට ගිනි පුපුරු තියෙනවා. ඉතින් ඒවා යටපත් කරගෙන ඉන්නවා ඇවිලෙන්න දෙන්නේ නැතුව. ඒ කියන්නේ අකුසලේ නැගෙන ගතිය තියෙනවා. මෙහෙම ඉන්නකොට එයා බලන්න ඕන දැන් තියෙන කුසල් රැක ගන්නවා කියලා කියන්නේ දැනට මේ යටපත් කරගෙන තියෙන ගතිය ආරක්ෂා කරගන්න ඕනේ. ඒ තරම් නෙවෙයි තියෙන අකුසල් නැති කරගන්නවා කියලා කියන්නේ අර බුරබුරා නැගෙන යටින් නැගෙන්න තියෙන නැවත ගිනිගන්න තියෙන ස්වභාවය නැති කිරීම සඳහා කටයුතු කරන්න ඕනේ. නැති කුසල් ඇති කරගන්නවා කියලා කියන්නේ අන්න අරව නැති කරන්න අවශ්‍ය කරන දක්ෂතාවයන් ඒකට ඕන බෙහෙත් ටික තමන්ගේ තුලින් උපදවා ගන්න ඕනේ. නැති අකුසල් එන්න දෙන්නේ නැතුව රැක ගන්නවා කියලා කියන්නේ දැනට අර පුපුරු ගහ තියෙන ඇතුලෙන් උඩට නැගිලා එන්න තියෙන සමහර දේවල් වලට එන්න දෙන්නේ නැතුව තියාගන්නවා වගේ අලුතෙන් දේවල් වලට එන්න දෙන්නේ නැති වෙන්න තමන්ගේ නුවණ හැකියාව ශක්තිමත් කරගන්න ඕනේ. ඉතින් ඔය විස්කම්බන ප්‍රහාණය නිවන් දකින්න ඉන්න ඕන කෙනෙක් ඔය අපි කතා කරේ විස්කම්බන ප්‍රහාණයේ ඉන්න අතරවාරයේදී එයා නාම රූප පරිච්ඡේදය කාංකා විතරණ විසුද්ධිය ඉතින් දිට්ඨි විසුද්ධිය කාංකා විතරණ විසුද්ධිය මේ වගේ ඉදිරියට යන්න ඕනේ උද්‍යව්‍ය ඥානය දක්වා ඊළඟට එතනින් එහාට ගෝත්‍රභූ ඥානය දක්වා තමන්ගේ නුවණ වර්ධනය කරගන්න නිකන් ඉඳලා බෑ. නාම රූප දෙක පරිච්ඡේද කරගෙන හිටියොත් එතනම හිටිනවා. ඊට පස්සේ කොයි වෙලාවෙ හරි නැවත ඒවා එකට වෙලා අකුසල් නැగిලා මම මෙහෙම දෙයක් කරගත්තද කියලාවත් දන්නේ නැති විදිහට අකුසලයට යට වෙලා කාලෙකදී නියත මිත්‍යා දෘෂ්ටියකට වැටෙන්න පුළුවන්. සෝවාන් පලස්ත පුද්ගලයෙක් බවට පත් වෙන තුරු ඒ කියන්නේ ආය සක්කාය දිට්ඨිය සීලබ්බත පරාමාස විචිකිච්ඡා කියන ධර්මතා කවමදාකවත් නැගෙන්නේ නැති වෙන්න සහ මුලින්ම කපලා දානවා. කියන්නේ සමුච්ඡේද ප්‍රහාණය, නිස්සරණ ප්‍රහාණය, පටිපස්සද්ධි ප්‍රහාණය කියලා ධර්මයේ සඳහන් වෙන්නේ මේ හිතේ ඒ අකුසල මුල් අයින්ම කරලා දාපුවාම. ඉතින් ඒ විදිහට අපිට පුළුවන්කම තියෙන්න ඕනේ ලෞකික ජීවිතයේත් අපිට වින කරන මේ වැරදි සිතුවිලි අපිට වින කරන වැරදි සිතුවිලි කොයි විදිහකින් හරි ජීවිතයට එකතු කරගන්න අපි දැඩි උත්සාහයක් ගන්න ඕනේ. ඉතින් මේ දේවල් ගොඩාක් දුරට
අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. එහෙම එකතු කරගත්තොත් අපිට පුළුවන්කම තියේවි ඉදිරිය ඉතා සාර්ථකව අරගෙන යන්න. හරිද? ඉතාම සාර්ථකව අරගෙන යන්නට හැකියාවක් ලැබේවි. එහෙම නැත්තම් අපි ලොකු ගැටලුකාරී තත්ත්වයකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. හොඳයි, එන්න ඒ වීරිය වර්ධනය කරගන්න ඕනේ. මම කිව්වා ලොකු ගැටලුකාරී තත්ත්වයකට මුහුණ පාන්න සිද්ධ වෙනවා කියලා. මොකද දන්නවද? ඒ කියන්නේ අපි යන්තම් කොහොම හරි ජීවිතේ සාර්ථක කරගන්න ඕන කරන ශක්තිමත් දේවල් වර්ධනය කරගන්නවා. වර්ධනය කරද්දී ඒවා පිරිහුණොත් ඒවා පිරිහෙනවා. ඒවා පිරිහිලා අර අකුසලයේ උඩට එනවා කියලා කියන්නේ මේ පින්නන්ත අයට අනුන් ගැන පැත්තකින් තියන්නකො තමන් ගැනම හිතලා බලන්න. ඊටාම කාර්යක්ෂමව කාලයකට වැඩ කරපු අපි දවස් දෙක තුනක් හරි නිකන් අසනීපයක් වෙලා වැටලා ඉන්නවා වගේ තත්ත්වයකටපත් වෙලා තමන් සාර්ථකව අරගෙන ආපු වැඩ පිළිවෙල සම්පූර්ණයෙන්ම කැඩලා ගිහිල්ලා. ඒ විදිහට කටයුතු කරන ස්වභාවයක්, ඒ විදිහට කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන ස්වභාවයක් අපේ පැත්තෙන් තියෙනවා. ඉතින් මේවා අපි බොහෝම ප්‍රවේශමෙන් ඉතාමත්ම නිවැරදිව කාලානුරූපව දැනගෙන වියයුත්ත දැනගෙන කරන්න ඕන දේවල්. ඒකයි මම කිව්වේ ගවේෂණශීලීව ඉන්න කියලා. Taman දිහා හැරි බලන්න. හැරි බලන්න මම මේවා සාර්ථකව පාවිච්චි කරලා තියෙනවද කියලා. මේවා සාර්ථක මට අදාළ දේ පිළිබඳව නුවණින් යුක්තව මම කටයුතු කරලා තියෙනවා. මට අදාළ දේ පිළිබඳව මම සිහියෙන් යුක්තව කටයුතු කරලා තියෙනවා. මට අදාළ දේ පිළිබඳව මම වීරයෙන් යුක්තව කටයුතු කරලා තියෙනවද කියලා. සිහිය, නුවණ, වීරය පිළිබඳව ඊ타ත්ම දැඩි අදහසක් අපේ තුල ඇති කරගන්න ඕනේ. සිහිය, නුවණ, වීරය පිළිබඳව මේකේ ප්‍රායෝගික භාවිතය පිළිබඳව ඔය විදිහට අනිත් පැත්ත හැරිලා කොහොමද මේවා මගේ හිත තුලින් නැగిලා එන්නේ කියලා අනිත් පැත්ත හැරිලා බලන්න කියලා කියන්නේ ආපු ගමන් මග දිහා. හරිද? ආපු ගමන් මග කියලා කියන්නේ දැන් මොහොතකට ඉස්සෙල්ලා ජීවත් වෙනකොට මම කොච්චරනම් අකුසලයට යට වුණාද කියලා. තමන්ගේ අරමුණු වලට බාධා වෙන්න ඔය සමහර විට තමන්ගේ දුරකථනයත් එක්ක රැඳිලා හිටියා වෙන්න පුළුවන්. දැන් මේ ධර්මයේ ශ්‍රවණය කරන් ඉස්සෙල්ලා අනවශ්‍ය ආකාරයට කියලා කියන්නේ මේ නරකම නෙවෙයි. නමුත් කාලේ නාස්ති වෙන විදිහට තමන්ට වැඩක් නැති, අනුන්ට වැඩක් නැති, තමන්ටත් වැඩක් නැති, අනුන්ටත් වැඩක් නැති, දෙපැත්තටම වැඩක් නැති දේවල් වල යෙදිලා ඉඳීමෙන් අපේ කාලේ නාස්ති වෙනවා. මතකයිනේ මම කියලා දීලා තියෙන කතාව. ඔය දුරකථනයට සම්බන්ධවම අපේ ජීවිතය කියලා කියන්නේ හරියට ඩේටා පැකේජ් එකක් වගේ කියලා. ජීවිතය කියන්නේ ඩේටා පැකේජ් එකක් වගේ. හැම වෙලේම භාවිතා කරනකොට ඩේටා ඉවර වෙනවා. ඒක හොඳ දෙයටද නරක දෙයටද භාවිතා කරන්න කියලා ඩේටා වලට ගැටලුවක් නැහැ. ඒවා භාවිතා කරන ප්‍රමාණය අනුව ඉවර වෙනවා. ඉතින් ඒ කියන්නේ මේ ජීවිතය කියන්නේ එක්තරා පැකේජ් එකක්. ගන්න හැම හුස්මක් ගානෙම අපිට සිද්ධ වෙනවා ගෙනාපු ආයුෂය ඉවර වෙනවා. ගන්න හැම හුස්මක් ගානෙම ගෙනාපු ආයුෂය ඉවර වෙනවා. ඒක යහපත් දෙයටද අයහපත් දෙයටද පාවිච්චි කරන්න කියලා අදාළ නැහැ. ආයුෂය ඉවර වෙනවා. යහපත් දෙයට පාවිච්චි කරවුවොත් අනිවාර්යයෙන්ම අපිට හොඳ ප්‍රතිඵල ලැබෙනවා. අයහපත් දෙයට පාවිච්චි කරොත් නරක ප්‍රතිඵල ලැබෙනවා. ඒකින්ද දවසක් ඉවර වෙලා දවසක් එනවා කියන එක ගැන විශ්වාස කරන්න බෑ. අපි මොකක් හරි දෙයක් බලනවා නම් මේ පරිගණකයක හරි විමසිල්ලෙන් ඉන්නවා කොයි වෙලාවෙ හරි ඩේටා ඉවර වෙන්න පුළුවන් කියලා. ඩේටා ඉවර වුණොත් බලන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ කොයි වෙලාවෙ හරි මේ ආයුෂය ඉවර වෙන්න පුළුවන්. ඊට පෙර ආතුව අපිට ලැබිලා තියෙන අනිත් එක කලින් වගේ නෙවෙයි. මේකට සැලසුමක් හදන්න බෑ. කොයි වෙලාවෙ ඉවර වේද කියලා කියන්න බෑ. අපි දන්නේ නැහැ. අපිට හොයාගන්න ක්‍රමයක් නැහැ. කොයි තරම්නම් ආයුෂයක් මට තියෙනවද කියලා. ඒ හින්දා හැම වෙලේම සූදානම් පිට ඉන්න වෙනවා. ඒ තත්ත්වයන් තේරෙන කෙනෙකුට එක එකෙන් හැම වෙලේම සූදානම් පිට ඉන්න වෙනවා කියන එකට තමයි ඔය මරණ සතිය කියන එක ඕන වෙන්නේ. ඒවා හරි ප්‍රායෝගිකයි පින්නත්. මරණ සතිය කියලා කියන ඒවා අපි හිතන මේ ඍණාත්මක චින්තනයකට යන අයියෝ වැඩක් නැහැ මැරෙනවා නේ මොකුත් මේ කරලා වැඩක් නැහැ කියලා ඍණාත්මක චින්තනයකට යන දේවල් නෙවෙයි. මරණ සතිය කියලා කියන්නේ හැම වෙලේම මොකක් හරි ලොකු වැදගත් වැඩක් කරනවා නම් අන්තර්ජාලය භාවිතා කරලා හැම වෙලේම අපේ ඔළුවේ තියෙන
ඩේටා ඉවර වෙන්නේ නැති වෙන්න තියාගන්න ඕන කියලා. අන්න ඒ වගේ මේ කොයි වෙලාවෙ මේ අපේ ජීවිතේන්ද්‍රිය නැති වෙයිද කියන සිහියෙන් ඉඳීමයි. ඒ කියන්නේ කොයි වෙලාවෙ හරි මේක අකර්මණ්‍ය වෙලා මේ ශරීරය හැර දාන්න වෙනවා. ඉතින් එතකොට ඊළඟ දෙයක් නිර්මාණය වෙන ආකාරය ගැන ධර්මයේ තියෙනවා. ඊළඟ භවයක් නිර්මාණය වෙන ආකාරය. එතකොට ඒ නිර්මාණය වෙන්නේ පුණ්‍යාභි අපුණ්‍යාභි ආනෙන්ජාභි සංස්කාරයන් මූලික කරගෙන. බැරි වෙලාවක්වත් අංගුලිමාල කියන තරුණයාට මුණ ගැහුනේ නැත්නම් බුදුරජාණන් වහන්සේ මරණයට ප්‍රථම එතුමාට ඒ අවශ්‍ය කරන විදිහට ඒ ප්‍රබලත්වයට රහතන් වහන්සේ නමක් බවට පත්වෙන්න ලැබෙන්නේ නැහැ. ඒක හින්දා මරණයට ඉස්සෙල්ලා අපි මේ ලෞකික ජීවිතය ලෝකෝත්තර ජීවිතය කියලා කියන දෙකේම යහපත සඳහා කළ යුතු දේවල් ගැන අධ්‍යයනය කරලා ඒවා සිද්ධ කරගන්න වග බලාගන්න ඕන. ඒවා සිද්ධ කරගන්න වග බලාගන්න ඕනෑ. ඉතින් ඒවා ගැන අපි කොයි විදිහකින් හරි ජීවිතයේ නිවැරදි කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සම්පාදනය කරගන්න ඕනෑ. එතකොට තමයි අපිට පුළුවන්කම තියෙන්නේ ඉතාමත්ම යහපත් විදිහට අපේ ජීවිතය ගත කරන්න. ඉතින් හැරිලා බලලා නිවැරදි වෙන එක තමයි ප්‍රත්‍යවේක්ෂාව. හැම වෙලේම බලන්න මේ දැන් බලන්න මගේ පැත්ත කොහොමද කියලා මේක පුරුදු වෙන්න ඕනේ. මොනවද බලන්නේ? මම සාර්ථක වෙන්න අවශ්‍ය කරන නුවණ එකතු කරගෙන නැත්නම් වහාම සැලසුමක් හැදෙන්න ඕන නුවණ එකතු කරගන්න. එතකොට ආය සැක උපදින්න නැතුව යන ගමන යන්න පුළුවන්. ඊළඟට මම සාර්ථක වෙන්න අවශ්‍ය කරන ඒ නුවණ පිළිබඳව ප්‍රබල සිතුවිලි මට තියෙනවද? ඒ සිතුවිලි ප්‍රබල කරගත්තේ නැත්නම් නුවණ විතරක් ඇති වුණාට වැඩක් නැත කියන එක තේරුම් අරගෙන වර්ධනය කරගන්න පුළුවන්කම තියෙන්න ඕන. තමන්ගේ පැත්තෙන් ඒ සිතුවිලි ප්‍රබල කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඊළඟට තමයි ඒවා යටපත් කරගෙන අකුසල දේවල් යටපත් කරගෙන කුසල දේවල් වර්ධනය කරගෙන තමන්ගේ තියෙන තත්ත්වයේ ඉඳලා ඉස්සරහට හැම මොහොතකම යන්න පුළුවන් විදිහට මානසිකාරය සකස් කරගන්න ඕනේ. ඒක තමයි වීරිය කියලා කියන්නේ. මේ තුන හැම නිමේෂයකම තියෙන ලෞකික ජීවිතයේ මේ දේවල් පිළිබඳව විමසිල්ලෙන් කටයුතු කිරීම ලෝකෝත්තර තත්ත්වයට පත් වෙන්න ගියාම පුහුණු වීමක්. මොකද එන්ඩෙන්ඩ පුංචි කුසලයක් වර්ධනය කරගන්න පුරුදු වෙන කෙනාට තමයි ඊට වැඩිය ලොකු කුසලයක් වර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ. ඊට වැඩිය ලොකු කුසලයක් වර්ධනය කරන්න පුරුදු වෙන කෙනාට තමයි ඊටත් වැඩිය ලොකු කුසලයක් වර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට අපිට ලෞකික ජීවිතයේ යහපත් දේවල් වර්ධනය කරගන්න පුරුදු වෙන කෙනාට තමයි ලෝකෝත්තර සිත් පහළ කරගන්න පුළුවන්කම ලැබෙන තත්යකට පත් වෙන්නේ. එතන හිත ගැන විමසිල්ලෙන් ඉඳීම තමයි ඉතාම වැදගත් වෙන්නේ හැම වෙලේම. හිතේ ක්‍රියාකාරීත්වය ගැන අපි ලොකු විමසිලිමත් භාවයකින් වාසය කරොත් අපිට පුළුවන් වේවි අපේ ජීවිතය කොයි විදිහකින් හරි ඉතා නිවැරදිව සකස් කරගන්න වැඩපිළිවෙලකට යන්න. ඉතින් එහෙම කරගන්න තියෙන හැම දෙයක්ම ධර්මය තුළ තියෙනවා. ඒ කියන්නේ ඕන කරන කරුණු දැන් හිතයි කොහෙන්ද මේ කරුණු හොයාගන්නේ කියලා මොකවත් ඕනේ නැහැ. යහපත් දැක්ම, යහපත් සංකල්ප, යහපත් ක්‍රියා, යහපත් වචන, යහපත් දිවි පැවැත්ම, යහපත් වීර්ය, යහපත් සිහිය සහ යහපත් සමාධිය කියලා තියෙන මේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ කාරණා 8 ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් කොටස් දෙකකට බුදුරජාණන් වහන්සේ බෙදා වෙන් කර දීලා තියෙනවා. පුණ්‍ය භාගීය උපදි විපාක සහිත ආශ්‍රව සහිත කියලා ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග ලෞකික වශයෙන් අර්ථ දක්වනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අන්න එහෙනම් අපේ ජීවිතේ සාර්ථක කරගන්න ඕන දත්ත ටික ඔක්කොම ආර්ය අෂ්ටාංග මාර්ගයට අදාළව ලෞකික පැත්තක තියෙනවා. හැම නිමේෂයකම ගත කරන්න ඕන ආකාරය තියෙනවා ඔය ආර්ය අෂ්ටාංග මාර්ගයේ. ඒක පුණ්‍ය භාගීයයි, ඒක උපති විපාක සහිතයි, ඒක ආශ්‍රව සහිතයි. එහෙනම් අපිට මේ ලෞකිකත්වයේ තුල ඉඳගෙන කරන්න දෙයක් සාර්ථක මිනිසෙක් විදිහට ජීවත් වෙන්න ලෞකිකත්වයේ තුල ඉඳන් හැකියාව තියෙනවා අපේ පින්නත්නේ. අන්න ඒක තමයි අපි තේරුම් ගන්න ඕන කාරණාව. එහෙනම් ලෞකික ජීවිතයට
ඕන කරන සාර්ථක කරන්න ඕන කරන කරුණු ටික ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙනවා. ඉතින් ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ හිතේ ඇතිවන හැඟීම්, හිතේ ඇතිවන චේතනාවල්. එහෙනම් අන්න ඒ හිතේ ඇතිවන චේතනාවල් නිවැරදි කරගන්න අපි හැම නිමේෂයකම ලොකු උත්සාහයක් ගන්න ඕනේ. ඉතින් ආර්ය අෂ්ටාංග මාර්ගය උපදවා ගන්නවා කියන්නේ සිතේ මම කියවනේ ඒක නිර්මාණයක් කියලා, නිවන් දකින්නවා කියන්නේ නිර්මාණයක් කියලා. එහෙනම් ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගය ලෞකිකත්වයේ තුල ඉඳගෙන තියෙන යහපත් විදිහට ජීවත් වෙන්න ඕනේ සිතුවිලි, නිවැරදි වෙන්න ඕන සිතුවිලි සියල්ල ඇති කරගන්න පුළුවන්කම තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෞකිකත්වයේ තුල ඉඳගෙන කොයි විදිහටද වර්ධනය කරන්න කියලා අධ්‍යයනය කිරීමෙන් අපි ජයමග තුලින් කතා කරපු හුඟා කාරණා මේක තුල අන්තර්ගතයි. අපි ඕනනම් ඒක ඍජුවම අරගෙන දිනයක කතා කරමු කොහොමද මේ අංග 8. ඉතින් සති 7ක් කතා කරන්න ඕන කාරණාවක් ඒක කොහොමද මේ අංග 8 ලෞකික ජීවිතයට එකතු කරගන්නේ කියලා. ඉතින් එහෙම වුණොත් අපිට සාර්ථක කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඊතා සාර්ථක පුද්ගලයෙක් බවට නීවරණ යටපත් කරගත්ත ඊ타ම ඉහළ සාර්ථකත්වයෙන් යුක්ත පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. අපිට ජීවිතේ ගොඩක් දුරට ජය ගන්න පුළුවන් වේවි එහෙම වුණොත්. ඉතින් හැම පැත්තක්ම වගේ ඊ타ම නිවැරදි ඊ타ම යහපත් කෙනෙක් බවට පත්වෙන්ඩ නිවැරදි තීරණ ගණ්ඩ අපිට හැකියාවක් ලැබේවී මේ විදිහට අපේ ජීවිතය සුන්දර තත්ත්වකට පත් කර ගත්තොත්. ඉතිං හැමදාම කියන්නේ ඇයි සුන්දර තත්ත්වකට කියලා අපි සුන්දර භාවය අර්ථ දක්වන්න ඕනෑ පින්නත්නේ සුන්දර කියලා කියන්නේ බොහොම සැනසීමෙන් සුවයෙන් ජීවත්වෙන්ට පුළුවන්කමත් තියෙනවා නම් ඒ ජීවිතය සුන්දරයි. හැම්බෙලේම සතුටෙන් ජීවත්වෙන්ට පුළුවන් නම් සතුටෙන් සැනසීමෙන් සුවයෙන් තමන්ටත් කරදරයක් නැතුව අනන්ටත් කරදරයක් නැතුව ජීවත්වෙන්ට පුළුවන්කම තියෙන එක සුන්දර බවක් තියෙනවා. මිනිස්සු සුන්දර කියලා සමහරලාට සලකන්නේ ලෞකිකත්වයෙන් පිරිච්ච අන්න අයට කුහකකම් ඊර්ෂ්‍යාකම් නපුරුකම් ආදිය කරලා තමන් එක්තරා මේ නිකං සුවදායක තැනක වාසය කිරීම සුන්දර දෙයක් කියලා. නමුත් එතන නෙවෙයි. සුවදායක කියලා තියෙන තැනට මානසික සුවතාවයක තියෙන තත්ත්වය තියෙන්න ඕනේ. කායික සුඛ විහරණය නෙවෙයි මානසික සුවතාවය තියෙන්න ඕනේ. එතන තමයි සුන්දර භාවයක් අර්ථ දක්ව ගන්න අපිට පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ ගොඩක් දේවල් ජීවිතයට එකතු කරගන්න නිවැරදිව ඉතා නිවැරදි ආකාරයට අපිට පුළුවන්කම තියෙනවා ජීවිතේ ජය ගන්න එහෙම වුණොත් එහෙම. ඉතින් ඒකින්ද හැම පැත්තක්ම නිවැරදි කරගන්න කටයුතු සම්පාදනය කරගන්න. හැම පැත්තක්ම නිවැරදි කරගන්න. ඉතින් සුන්දර ජීවිතයක් ඇති කරගන්න නම් කුසලයෙන් හිත පුරවා ගන්නට ඕනේ. යහපත් දේවල් වලින් හිත පුරවා ගන්නට ඕනේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග හැම නිමේෂයකම භාවිතා කරන ජීවිතේ ජීවත් කරන හැම වෙලාවකම ජීවත් වෙන්න ඕන විදිහ ඒ අංග තුල තියෙනවා. ඉතින් අධ්‍යයනය කරන්න ඕන අපේ පින්නන්තය මොකද්ද මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ කියලා. ඒ නුවණ තියෙන්න ඕන ජීවිතේ නිවැරදිව ගෙනියන්න නම් ඒ නුවණ තියෙන්න ඕනේ මොකද්ද මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ලෞකික පැත්ත කියලා. එතකොට ඒක තුලින්මයි ලෝකෝත්තර පැත්තක් වර්ධනය වෙන්නේ. මේක කරන්න බැරි දෙයක් නෙවෙයි. අවසාන වශයෙන් මම මතක් කරන්නේ අපිට තියෙන ලොකුම දායාදය තමයි අපිට තර්ක විතර්ක කරන්න දෙයක් නැහැ. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ නැත්නම් ධර්මයේ තුල තියෙන උපදේශ අරගෙන අපේ ජීවිතයට එකතු කරගන්නකොට ආය තර්ක විතර්ක කරන්න දෙයක් නැහැ. මේක හරිද වැරදිද කියලා ඒක තමන් තුලින්ම ඔප්පු වෙලා අපේනවා. ඒකින්ද මේක කරන්න පුළුවන් දෙයක්. මේක කරන්න බැරි දෙයක් නෙවෙයි. ඒකින්ද තමන්ගේ තුලින් අත්දැකීම් ලැබමින් මේ ජීවිතය සාර්ථක කරගන්නත් සසර ජීවිතය සුවපත් කරගන්නත් ඊටාම ඉහළ මානසිකත්වයකින් යුක්තව කටයුතු කරලා තමන්ගේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන සියලුම දුක් නැති වෙන තත්යකට ආය කවදාකවත් නූපදින තත්යකට මගේ සිත ආය කවදාකවත් දුක් නූපදින තත්යකට මගේ සිත පත් කරගන්නවා කියලා දැඩි අධිෂ්ඨානයක් හැමෝම ඇති කරගන්න ඕනේ. ඉතින් ඒක කරගන්න පුළුවන් දෙයක්. ඒක කරන්න බැරි දෙයක් නෙවෙයි. ලෞකිකත්වය සාර්ථක කරගෙන ලෝකෝත්තර තත්ත්වය උදා කරගන්නට හැම කෙනෙකුටම ශක්තිය, ධෛර්යය, වීරය, අධිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.